ආයුබෝවන් සුබ දවසක්. ආහාර පාලනය කළ ශරීරය බර අඩු කර ගන්නට පුළුවන් පහසුම ක්‍රම කිහිපයක් පසුගිය වීඩියෝ වලින් මම ඔයගලට ගෙනල්ලා දුන්නා. ඒ වගේම අදත් අලුත් වීඩියෝ එකකින් ආවේ ඔයාගේ බර අඩු කර ගන්නට පුළුවන් අලුත් ක්‍රමයක් ගැන කතා කරන්න. ඒ වගේම මම විශ්වාස කරනවා පසුගිය වීඩියෝ වලින් ඒ කියන්නේ අපි මුලින්ම කතා කරා හාෆ් ප්ලේට් එකක් අරගෙන සීනි අඩුවෙන් කාලා කොහොමද ඇඟේ බර අඩු කරගන්න කියලා අධීර දෙකකින් මම මේ වීඩියෝ එකක් ගෙනාවා. ඒ වගේම ඔයාලට මම කියලා දුන්නා ලෝකයේ තියෙන පැරණිතම ක්‍රමයක් කියනවා නූතන ලෝකේ ගොඩාක් කතා කරන ක්‍රමයක් ෆාස්ටිං ගැන. ෆාස්ටිං එකක් කරලා කොහොමද බර අඩු කරගන්න කියලා. මම විශ්වාස කරනවා ඒවා ඔයගොල්ලෝ බලලා ඒවා හොඳ ප්‍රතිඵල ගන්නවා ඇති ඒවා කරගෙන යනවා ඇති කියලා. ඒ වගේම අදත් මම ගෙනාවේ අලුතෙන්ම මේ ලෝකයේ කතා කරන ලබන ආහාර පාලන ක්‍රමයක් ඩයට් ප්ලෑන් එකක් ගැන. අද කතා කරන ලබන ඩයට් ප්ලෑන් එකට කලින් මම කියන්නට ඕනේ ඔයා ඩයට් ප්ලෑන් එකක් තෝරා ගන්නවා නම් මගේ පසුගිය වීඩියෝස් බලලා ඒ වගේම අද කතා කරන ඩයට් ප්ලෑන් එකක් බලලා ඔයාට ගැළපෙන ඩයට් ප්ලෑන් එකක් තෝරා ගන්න. මොකද ඩයට් ප්ලෑන් එකක් තෝරාගද්දී ඔයාගේ රැකියාව, ඔයා විවේකීවද ඉන්නේ, ඔයා ස්පෝර්ට් එකක් කරනවා, ඔයාගේ සෞඛ්‍ය මට්ටම, ඒ වගේම විශේෂයෙන්ම ඔයාගේ ආර්ථික මට්ටම ගැනත් ඔයා දැනගන්නට ඕනේ. මොකද ඔයාට ආර්ථික මට්ටමට ගැළපෙන ඩයට් ප්ලෑන් එකක් ඔයා පටන් ගන්නට ඕනේ. මොකද පසුගිය ඩයට් ප්ලෑන්, ඒ කියන්නේ අපි කතා කරමු හාෆ් ප්ලේට් එක ෆාස්ටිං එක කරන්න ඇත්තටම සාමාන්‍ය ජීවිතයේ ඔයගොල්ලෝ කන බොන විදිහට ඒක කරගෙන යන්නට පුළුවන්. ඒකට ඇත්තටම ලොකු ආර්ථික මට්ටමක් ඕනේ නැහැ. සාමාන්‍ය ආර්ථික මට්ටමක් තිබ්බනම් හොඳටම ඇති. ඒකට ඇත්තටම වැදගත් වෙන්නේ නැහැ. ඔයාගේ ආර්ථික මට්ටම. ඒ වුණාට අද කතා කරන ඩයට් ප්ලෑන් එකට යම්කිසි මට්ටමක ඔයාගේ ආර්ථික මට්ටමක් තියෙන්නට ඕනේ. මොකද ඒකට අපි ගන්න ආහාර පොඩ්ඩක් වෙනස්. ඒ නිසා ඒ ගැන ඔයා හිතන්න, ඔයා වීඩියෝ එක බලලා ඔයා තීරණය ගන්න ඔයා මොන ඩයට් ප්ලෑන් එකටද යන්නේ කියලා. අද මම කතා කරන ඩයට් ප්ලෑන් එක මේ බටහිර ලෝකයේ, නූතන ලෝකයේ ගොඩාක් කතා කරන ලබන ආහාර පාලන ක්‍රමයක්. අද කතා කරන්නේ කීටෝ ඩයට් ප්ලෑන් එක ගැන. මොකද මේක ගැන ගොඩක් කතා කරන්නේ අතරම මේ පෝෂණ වේදී බටහිර ලෝකයේ වෛද්‍යවරු, ඒ වගේම ක්‍රීඩාවට සම්බන්ධ, ආහාර පාලනයට සම්බන්ධ පුද්ගලයන්, ආහාර මේ පාලන සම්බන්ධයෙන් කතා කරන පුද්ගලයන්, ගොඩාක් පුද්ගලයන් මේ ආහාර පාලන ක්‍රමය ගැන, මේ කීටෝ ඩයට් ප්ලෑන් එක ගැන අද කතා කරනවා. ඒ වගේම මේකට විවේචනක් නැතුව නෙමෙයි. මේ විවේචන ගොඩක් වෙලාවට තියෙන මේ කීටෝ එක ගැන මොකද්ද මේ කීටෝ ඩයට් ප්ලෑන් කියන්නේ දන්නේ නැතුව, ඒක ගැන දන්නේ නැතුව තමයි ඒකට විවේචන එල්ල වෙන්නේ. මොකද ඒක ගැන අපි කීටෝ එකක් කරනවා නම්, ඒ ඩයට් ප්ලෑන් එකක් කරනවා නම් ඇත්තට මේක මුලින් ඉගෙන ගන්න ඕනේ. ඒක මොකද්ද කියලා. එහෙම නැතුව ඒක සාමාන්‍ය විදිහට වෙනත් ඩයට් ප්ලෑන් වගේ පටන් ගන්න බෑ. මොකද ඒක පටන් ගත්තොත් එහෙම අපි අසාර්ථක වෙනවා, අපි බය වෙනවා කරගෙන යන්නට. මොකද ඒකේ තියෙන කරුණු ඒක පටන් ගන්න විදිය දැක්කම. ඉතින් සාමාන්‍යයෙන් ඔයා මේ අලුතෙන්ම අද පටන් ගන්න ලබන කීටෝ ඩයට් ප්ලෑන් එක පටන් ගන්නවා නම් ඉස්සෙල්ලම ඔයාට කියන්නට ඕනේ ඔයා සාමාන්‍යයෙන් ඩයට් ප්ලෑන් එක පටන් ගන්න කලින් සාමාන්‍ය විදියට ආහාර ගැනීම ඉන්න සිටින්න. ඒ කියන්නේ අපි කියමු ඔයා පෝෂණ සපිරි ආහාර වේලක් ගනිමින් ඉන්න කෙනෙක් නම් ඔයාගේ ආහාර වේල සම්බන්ධයෙන් ඔයා දැනගෙන ඉන්නට ඕනේ. ඒ කියන්නේ අපි කන බොන කෑම අනුව අපේ බර වැඩි වෙන්නේ මොනවටද, අපේ බර අඩු වෙන්නේ මොනවටද, ඒ ගැන යම්කිසි අවබෝධයක් ඔයාලට තියෙන්නට ඕනේ ඔයා ඩයට් ප්ලෑන් එක පටන් ගන්නට කලින්. හරි. ඊට පස්සේ ඔයා ඩයට් ප්ලෑන් එක තෝරගන්න ඕනේ. අපි අද මේ පටන් ගන්න කීටෝ ඩයට් ප්ලෑන් එක තෝරගන්නවා නම් ඔයා ඒ ඩයට් ප්ලෑන් එකට කලින් අපි ඔයාගේ කන පෝෂක සපිරි වගේ ආහාර වේල 100%ක් කියලා ගමු. සාමාන්‍යයෙන් අපි 100%ක් ආහාර වේලක් ගන්නවා. එම 100%ක් ගන්න ආහාර වේලෙදී ඔයා වැඩිපුරම කන්නේ මොනවද? කාබෝහයිඩ්‍රේට්ද, ප්‍රෝටීන්ද, එහෙම නැත්නම් ඔයා වැඩිපුරම කන්නේ මේදිය සහිත ආහාරද? එහෙම කියලා ඔයා වෙන් කරලා බෙදලා ආහාරයට ගන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි 100%ක් කියලා ගත්තාම අපි කන ආහාර වේලේ 133.3. ඒ කියන්නේ අපි ආහාර වේලක් ගත්තාම 133.3ක් කාබෝහයිඩ්‍රේට් ගන්න පුළුවන්. ඒ වගේම 133.3ක් ෆැට් ගන්න පුළුවන්. ඒ වගේම 133.3ක් ප්‍රෝටීන් ගන්න පුළුවන්. ඒ වගේ ඒ කියන්නේ තුන් කොටසකට බෙදලා ගත්තාම සමසමව වගේ තමයි ගන්න. අපි සාමාන්‍යයෙන් ආහාර ගද්දී එකක් වැඩි එකක් අඩු කර වැඩි අඩුවෙන් කියලා නෑ. ඔබ නිකන් සේරම කන්නේ බෙදාගෙන කන්නේ. අපි මේ ෆැට් මෙච්චරයි, කාබෝහයිඩ්‍රේට් මෙච්චරයි, ප්‍රෝටීන් මෙච්චරයි කියලා හිතන්නේ නැති හින්දා. ඒ වගේම ඔයාලට කියන්නට ඕනේ ඔයා ආහාර වේල මේ ආකාරයට ගත්තත් ඔයා ගන්න කැලරි ප්‍රමාණය වෙනස් වෙනවා. මොකද සාමාන්‍යයෙන් අපි ෆැට් ගැන කතා කරද්දී ෆැට් ග්‍රෑම් එකක කැලරිස් 9ක් තියෙනවා. ඒ වගේම ප්‍රෝටීන් ග්‍රෑම් එකක කැලරිස් 4ක් තියෙනවා. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් එකක කැලරිස් 4ක් තියෙනවා. ඉතින් මේ වගේ කැලරිස් උත් එකිනෙකට වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔයා සමාන විදිහට ආහාර ගත්තත් සාමාන්‍ය ජීවිතයේදී ඔයා ගන්න ආහාරවල එක ආහාර වලින් ලැබෙන කැලරිස් වෙනස් වෙනවා. ඒ කියන්නේ ෆැට් වලින් ලැබෙන කැලරි වැඩි,
ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් වලට සාපේක්ෂව. ඒ වගේ වෙනස් වෙනවා අපි ගන්න ආහාර සමානව ගත්තත් අපි ගන්න කැලරි අනුව අපේ ශරීරයට ගත වෙන කැලරි ප්‍රමාණය ගැන. ඒ වගේම මේ කැලරි ගැන කතා කරද්දී කැලරි මනින එක. ඒ කියන්නේ අපි යම්කිසි ආහාර ප්‍රමාණයක් තෝරගන්නවා. ඒ තෝරගන්න ආහාර ප්‍රමාණය කැලරි බලනවා. ඒක කොච්චර මේ දවසට කනවාද කියලා මනිනවා. මෙහෙම මැනලා කැලරි මැනලා කන එකත් මම 100% සාර්ථක ක්‍රමයක් විදිහට දකින්නේ. මොකද සාමාන්‍යයෙන් අපි කියමුකෝ එළවලු විතරක් කන කෙනෙක් දවසට කැලරිස් එළවලු විතරක් එයා කාලා කැලරිස් එයා 1500ක් කනවා. තව කෙනෙක් කනවා පළතුරු විතරක් කාලා කැලරිස් 1500ක් දවසට. තව කෙනෙක් එයාගේ ඩයට් ප්ලෑන් එකේ එයා මස් මාළු කහලා කැලරිස් 1500ක් දවසට කනවා. ඉතින් මේවා එකිනෙකට වෙනස්. ඉතින් ඒ නිසා ඒක 1500 වුණාට ඒවා එකට එන විදිහ වෙනස්. ඒක සාපේක්ෂව පුද්ගලයාට කන ආහාර වලින් ආහාර වලට වෙනස් වෙනවා. ඒ වගේම ඔයා බර අඩු කරගන්නට ඉස්සෙල්ලාම ඉන්න කෙනෙක් නම් ඔයා ඉස්සෙල්ලාම තෝරා ගන්නවා නම් ව්‍යායාම. ව්‍යායාම අංක 1 වෙන්නේ නැහැ. ඔයා බර අඩු කරගන්න ඉන්න කෙනෙක් නම් ඔයාගේ අරමුණ බර අඩු කර ගැනීම නම් ව්‍යායාම නෙමෙයි අංක 1 වෙන්නේ. ඔයාගේ අංක 1 වෙන්නේ ඔයා තෝරා ගන්න ලබන ආහාර ක්‍රමය, ඔයා තෝරා ගන්න ලබන ඩයට් ප්ලෑන් එක. ඒ මොකද මම එහෙම කියන්නේ සාමාන්‍යයෙන් මම ඔයාලට උදාහරණයක් කියන්නම්. ඔයා ජිම් එකකට ගිහිල්ලා පැයක් ව්‍යායාම කරලා. ඒ කියන්නේ අපි කියමු පැයක් ට්‍රෙඩ්මිල් එකේ දුවලා ඔයාට පුළුවන් නම් කැලරිස් 250ක් බර්න් කරන්න. ඔයාට කැලරි 250ක් බර්න් කරලා ඔයා ගෙදර ඇවිල්ලා ඔයා බත් කෝප්පයක් කනවා නම්, ඔයා පාන් පිටි දෙකක් කනවා නම්, ඔයා කේක් කැල්ලක් කනවා නම් ඒ එක බත් කෝප්පෙට ඔයාගේ කැලරි 250ක් පිච්චිලා යනවා. ඒක වැඩක් නැහැ. ඒ කියන්නේ ඔයා කොච්චර මහන්සි වුණත්, කොච්චර මහන්සිලා එක්සර්සයිසස් කළත් ඔයා කන කැම නිසා ඔයා කෙට්ටු වෙන්නේ නැහැ, ඔයාගේ බර අඩු වෙන්නේ නැහැ. ඒක තමයි ගොඩාක් ජිම් එකට යන අය ගොඩාක් එක්සර්සයිසස් කරන අය කියන දෙයක් තමයි කොච්චර මම එක්සර්සයිස් කරත් මම දවසට පැය ගාණක් එක්සර්සයිස් කරනවා, මම දවසට පැය ගාණක් ඇවිදිනවා, මම දුවනවා, කොච්චර මම එක්සර්සයිස් කරත් මම කෙට්ටු වෙන්නේ නැහැ. මම කෙට්ටු වෙන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. ඒකට හේතුව තමයි ඔයා ගන්න ලබන ආහාර. ඒ නිසා ඔයා බර අඩු කරගන්න ඉන්නවා කෙනෙක් නම් ඔයා තෝරා ගන්න ඕනේ අංක 1. ඔයා තෝරා ගන්න ලබන ආහාර මාර්ගය, ඔයා තෝරා ගන්න ලබන ඩයට් ප්ලෑන් එක. ඒ වගේම ව්‍යායාම වලින් වෙනවා ඊට වඩා ඒ වගේම තවත් හොඳ පැත්තක් වෙනවා. ව්‍යායාම වලින් ඔයාගේ ශරීරයේ ලස්සන වෙනවා, ඔයාගේ මාංශ පේශී ලස්සන වෙනවා, ඔයාගේ ස්පීඩ් එක හැදෙනවා, ඔයාගේ එන්ඩියුරන්ස් හැදෙනවා, ඔයාගේ ෆ්ලෙක්සිබිලිටි හැදෙනවා, ඔයාගේ ශරීර සෞඛ්‍යයට හොඳයි. ඒවෙන් ගොඩාක් බෙනිෆිට් තියෙනවා ව්‍යායාම වලින්. ඒක ඔයා ආහාර පාලනය කරලා බර අඩු වෙද්දී ඔයා ව්‍යායාම කරාම ඒ වගේ බෙනිෆිට් වලට හම්බ වෙනවා. ඔයා ආහාර පාලනය කරලා කළොත් ඔයාට ඉස්සෙල්ලාම ඊට වඩා බෙනිෆිට් එකක් හම්බ වෙනවා. වගේ බර අඩු වෙන්න ඔයාගේ ප්‍රධාන අරමුණ බර අඩු වීම නම් ඔයා ආහාර පාලනය කරලා බර අඩු කරගන්න. ඉතින් අද කතා කරන මේ කිටෝ ඩයට් ප්ලෑන් එක ගැන කතා කරද්දී ටිකක් මේක මුළු ලෝකෙම විවේචන, ඒ වගේම ප්‍රශ්න වලට තුඩු දෙන, ඒ වගේම සමහර බය වෙන ඩයට් ප්ලෑන් එකක් වෙනවා. මොකද අනිත් ඩයට් ප්ලෑන් වලට වඩා මේක ගොඩාක් වෙනස් හින්දා. ඒක ගොඩක් වෙලාට එහෙම වෙලා තියෙන මේ කිටෝ එක ගැන ගොඩක් අය දන්නේ නැති හින්දා මම ඔයගොල්ලන්ට මේ අද වීඩියෝ එකකින් කිටෝ එක මොකක්ද කියලා ගෙනාවෙත් එකයි. මොකද මේ කිටෝ එක ගැන ගොඩක් අය දන්නේ නැහැ. කිටෝ එක කිව්වහම ගොඩක් අය වැරදි ආකල්ප මවා ගන්නවා. ඒකයි. මොකද ඩයට් ප්ලෑන් එකක් තෝරගත්තේ එක ඩයට් ප්ලෑන් එකක් හොඳයි, අනිත් ඩයට් ප්ලෑන් එක හොඳ නැහැ. එහෙම කියන්න බෑ. හැම එකම හොඳයි. හැම ඒවා සාපේක්ෂව වෙනස් වෙනවා. අපේ පුද්ගලයාට ඒ වගේම ඩයට් ප්ලෑන් එකට අපි ගන්න ඩයට් ප්ලෑන් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි කියමු එක පුද්ගලයෙකුට හොඳ ඩයට් ප්ලෑන් එකක්, එයාගේ බර අඩු වෙන ඩයට් ප්ලෑන් එකක්, තව පුද්ගලයෙකුට ඒක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම තව පුද්ගලයෙකුට සමහර රෝග තියෙනවා නම්, heart problem, ඒ වගේම දියවැඩියාව, ඒ වගේ රෝග තියෙනවා නම් එයාට ඒ ඩයට් ප්ලෑන් එක තෝරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒකේ තියෙන කෑම ආහාර පාන ඉතාමත් පෝෂ්‍යදායී ආහාර පාන වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒක ඩයට් ප්ලෑන් වල වැරද්ද නෙමෙයි. ඒක පුද්ගලානුබද්ධ වෙනස් වෙනවා. සාපේක්ෂයි එක. ඒ හින්දා ඔයා ඩයට් ප්ලෑන් එක තෝරාගද්දී ඔයාට ගැළපෙන ඩයට් ප්ලෑන් එක තෝරාගන්න ඕනේ. අද කතා කරන ඩයට් ප්ලෑන් එක ඇත්තටම අනිත් ඩයට් ප්ලෑන් වලින් වෙනස් වෙන ලෝකෙ තියෙන ඒකේ වෙනස මම ඔයාලට අද ලෝකේ තියෙන අනිත් ඩයට් ප්ලෑන් කිහිපයකින් අරගෙන පෙන්නන්නම්. එතකොට ඔයාලන්ට තේරෙයි. සාමාන්‍යයෙන් අපි කතා කරනවා high carb low fat diet plan එක. මේ high carb low fat diet plan එකේදී අපි වැඩිපුරම කාබෝහයිඩ්‍රේට් විශාල වශයෙන් ගන්නවා. අපි කියමු 80ක් විතර අපි කාබෝහයිඩ්‍රේට් ප්‍රතිශතාත්මක වශයෙන් ගන්නවා නම් අපි 10%ක් ෆැට් 10%ක් ප්‍රෝටීන් වගේ තමයි ගන්න. ඉතින් මේක ඉතාමත් වැඩි ප්‍රතිශතයක් කාබෝහයිඩ්‍රේට්. මේක අඩුම ප්‍රතිශතයක් අපි ගන්න මේ ප්‍රෝටීන්
ෆැට් වගේ දේවල්. ඉතින් මේක වගේම මේ හයි කාබ් ලෝ ෆැට් ඩයට් ප්ලෑන් එක වගේම අපි කියමු අපි බොඩි බිල්ඩින් වලට යනවා කියලා බොඩි බිල්ඩින් කරන පුද්ගලෙක් ඩයට් ප්ලෑන් එකක් තෝරා ගන්නවා නම් බොඩි බිල්ඩින් කරන පුද්ගලෙක් තෝරා ගන්න ඩයට් ප්ලෑන් එකේදී එයා මුලින්ම ගොඩක් වෙලාවට try කරනවා කාබෝහයිඩ්‍රේට් එයා 80ක් ගන්නෙ නෑ කාබෝහයිඩ්‍රේට් 60ක් ගන්නවා ඒ වගේම එයා ප්‍රෝටීන් 25ක් විතර ගන්නවා ඒ වගේම එයා ෆැට් එක 15ක් වගේ ගන්නවා 100ට. ඉතින් මෙයා යම්කිසි කම්පිටිෂන් මට්ටමකට එනවා. ඒ කියන්නේ එයා එනවා නම් එයාගේ ක්‍රීඩාවේ යම්කිසි තරඟකාරී මට්ටමකට එනවා නම් එයාගේ ඩයට් එක එයා වෙනස් කර ගන්නවා. ඒ මොකද එයාට වැඩිපුර ප්‍රෝටීන් අවශ්‍ය වෙනවා. එයාගේ මාංශ පේශී වර්ධනය කරන්න. එතකොට එයා තෝරගන්නවා වැඩිපුර ප්‍රෝටීන් ප්‍රමාණයක් ගන්න ප්‍රෝටීන් වැඩි කරලා කාබ්ස් අඩු කරලා ප්‍රෝටීන් 50ක් විතර කාලා 100ට කාබ්ස් 20ක් විතර කාලා ෆැට් 130ක් විතර ගන්න. ඉතින් මේ වගේ වෙනස් කර ගන්නවා ඩයට් ප්ලෑන්. ඉතින් මේ අද කතා කරන ලබන ඩයට් ප්ලෑන් එක මීට හාත්පසින්ම වෙනස් වෙන්න හේතුව තමයි අද කතා කරන ලබන ඩයට් ප්ලෑන් එකේ වැඩිපුරම අපි කන්නේ ෆැට්. මොකද සාමාන්‍යයෙන් කතා කරන අනිත් ඩයට් ප්ලෑන් වල වැඩිපුරම කන්නේ ඒගොල්ලෝ කාබෝහයිඩ්‍රේට්. සමහර වෙලාවල් වලට ප්‍රෝටීන්. ඒ වුණාට අද කතා කරන ලබන ඩයට් ප්ලෑන් එකේ වැඩිපුරම කන්නේ ෆැට්. ඉතින් ෆැට් 75ක් විතර ගද්දී ප්‍රෝටීන් 20යි ගන්න. ඇත්තටම මේකේ ලොකුම වෙනස තමයි ප්‍රධානතම දේ තමයි මේකේ කාබෝහයිඩ්‍රේට් ගන්න 105යි. ඉතාමත් අඩු ප්‍රතිශතයක් තමයි කාබෝහයිඩ්‍රේට් ගන්න. සමහර කිටෝ සම්බන්ධ ඩයට් ප්ලෑන් කරන අය කියනවා කාබෝහයිඩ්‍රේට් පොඩ්ඩක්වත් ගන්න එපා කියලා. අපි කතා කරමු ඒ වුණාට අඩු ප්‍රමාණයකින් අපට ගන්න 105ක් විතර කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් ගන්න ඩයට් ප්ලෑන් එකක් ගැන කිටෝ ඩයට් ප්ලෑන් එකක් ගැන 105ක් විතර ගත්තී 120ක් විතර ප්‍රෝටීන් ගත්තී 75ක් විතර ෆැට් ගන්නවා. ඒ වගේම මේකත් සාපේක්ෂයි. මේකත් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. තව කෙනෙක් කිටෝ එකක් තෝරගන්න පුළුවන්. ෆැට් 60ක් විතර අරගෙන කාබෝහයිඩ්‍රේට් 15ක් ඒ වගේම මේ ප්‍රෝටීන් 25ක් වගේ ගන්නට පුළුවන්. ඒ වගේ එකක් සාපේක්ෂව වෙනස් වෙන්නට පුළුවන්. ඒ වුණාට මම කියන්නේ සාමාන්‍යයෙන් කිටෝ එකක් තෝරගන්නවා නම් කාබෝහයිඩ්‍රේට් ඉතාමත් අඩු කරන්නට ඕනේ. ෆැට් අනිවාර්යෙන් වැඩි කරන්නට ඕනේ. ඒ වගේම ප්‍රෝටීන් මධ්‍යස්ථ මට්ටමක තියාගන්න ඕනේ. ඒක කිටෝ එකේ ප්‍රධානම දෙයක් තමයි. ඒ වගේ ප්‍රෝටීන් මධ්‍යස්ථ මට්ටමේ තියාගන්න එක. ඒ වගේම මේ කිටෝ එකක් පටන් ගද්දී හුඟක් අයට තියෙන ප්‍රශ්නේ තමයි මේක ගොඩාක් මේ අහන මිනිස්සු බය වෙන ප්‍රශ්නයක් තමයි කිටෝ ඩයට් ප්ලෑන් එකේදී ඇයි මෙච්චර ෆැට් කන්නේ. ඉතින් ෆැට් කියපු ගාම මේ හුඟක් අය බය වෙනවා මේ ෆැට් මෙච්චර ගොඩාක් කාලා අපි මහත් වෙනවනේ කියලා. මොකද අපි බර අඩු කරගත්තී මේ ලෝකේ තියෙන බර අඩු කරගැනීමේ ක්‍රමවලදී හැමෝම කතා කරන්නේ ෆැට් අඩු කරන්න කියලානේ. මේ කිටෝ එකේ සම්පූර්ණයෙන්ම හාත්පසින්ම වෙනස් විදිහට ෆැට් වැඩියෙන් කන්න කියනවනේ. ඉතින් ගොඩක් අය බය වෙන එක සාධාරණයි. මම ඔයාලට මොකද කියලා කියන්නම් මේ ෆැට් වැඩිපුර කන්න කියන්නේ ෆැට් වැඩිපුර කාලා කොහොමද බර අඩු කරගන්න කියලා මම ඔයාලට කියලා දෙන්නම්. අපි සාමාන්‍යයෙන් අපේ මේ ශරීරයේ එනර්ජි පද්ධති දෙකකින් තමයි අපේ ශරීරය වැඩ කරන්නේ. එකක් තමයි අපි ගන්න ආහාර වලින් කාබෝහයිඩ්‍රේට් ආහාර වලින් ඒ කියන්නේ පාන් වලින්, බත් වලින්, පිට්ටු වලින්, ඒ වගේම බනිස් ಜಾති වලින්, ඒ වගේ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වලින් අපේ ශරීරයට එන ග්ලූකෝස් සීනි. ඒක ශක්තිය විදියට ඒක ශක්ති ප්‍රභවයක් විදියට දෙයක්. අනිත් ශක්ති ප්‍රභවය තමයි අපේ ෆැට් එකෙන් ඇති කරන ලබන කීටෝන. ඉතින් මේ වගේ ශක්ති ප්‍රභවයන් දෙකක් තියෙනවා. ඉතින් සාමාන්‍ය ලෝකේ තියෙන ඩයට් ප්ලෑන් වල ගොඩාක් කතා කරන්නේ කාබෝහයිඩ්‍රේට් සම්බන්ධයෙන් එන ශක්ති ප්‍රභවය. ග්ලූකෝස් වලින් කොහොමද මේ දේ දහනය කරන්නේ මේ ශක්ති ප්‍රභවය භාවිතා කරලා කොහොමද අපි කෙට්ටු වෙන්නේ කියලා. අද කතා කරන්නේ මේ අනිත් කීටෝන ශක්ති ප්‍රභවයේ කීටෝන වලින් කොහොමද කෙට්ටු වෙන්නේ කියලා තමයි කතා කරන්නේ. හරි. එතකොට මේ ශක්ති ප්‍රභවයන් දෙකෙන් අපි මේ අද තෝරා ගන්න ලබන කීටෝන ශක්ති ප්‍රභවය හොඳයි. එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට් ශක්ති ප්‍රභවය හොඳයි කියලා කියන්නේ නැහැ. මොකද මේක මේ ශක්ති ප්‍රභවයන් දෙක මතක තියාගන්න ශක්ති ප්‍රභවයන් දෙකක් මේක එකක් අනිකට වඩා හොඳ වෙන්නේ නැහැ. කාටවත් කියන්නට බෑ කාබෝහයිඩ්‍රේට් ශක්ති ප්‍රභවය තමයි හොඳ ග්ලූකෝස් මේ දහනය කරලා මේ කෙට්ටු වෙන එක තමයි හොඳ පහසුම ක්‍රමය. ඒක හොඳයි කියන්නට බෑ. කීටෝන හොඳයි කියන්නට බෑ. මේ දෙකම සාපේක්ෂයි. මේ දෙකම හොඳයි. මේක සාපේක්ෂ වෙනවා. එක එක පුද්ගලයාට. ඒ නිසා මේ දෙකම හොඳ ශක්ති ප්‍රභවයන් දෙකක් එකක් ලොකුයි අනිකට වඩා කියන්නට බෑ. ඉතින් මේ කීටෝන ගැන කීටෝන ශක්ති ප්‍රභවය අපි පාවිච්චි කරද්දී අපි කෙට්ටු වෙන්නට අපි මුලින්ම මේ හොයාගන්නට ඕනේ. අපි මුලින්ම තේරුම් ගන්නට ඕනේ කොහොමද මේ කීටෝන එක කරන්න කියලා. මොකද ඒකෙදි ගොඩක් අපි කන්නට ඕනේ කැම ಜಾති වෙනස්. අපි ගොඩක් ෆැට් මේ දේ ආහාරයට ගන්නට ඕනේ. ඒ වගේම ප්‍රෝටීන් මධ්‍යස්ථ මට්ටමක තියාගන්නට ඕනේ. ඒ වගේම
එමගින් මේ ඔයාගේ මේ බර අඩු වෙන්නට නම් ඔයා ගන්න කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ඉතාමත් අඩු වෙන්නට ඕනේ. 5% වගේ තමයි මම කතා කරපු විදිහට අඩු වෙන්නට ඕනේ. එතකොට මේ කිටෝන එක ගැන කතා කරද්දී ගොඩක් මේ ලෝකයේ මේ කිටෝන එක පටලව ගන්නවා වෙනත් තියෙන ආහාර මේ ඩයට් ප්ලෑන් එකලා පටලව ගන්න. මොකද කිටෝන එක සමාන වෙන ඩයට් ප්ලෑන් උත් තියෙනවා. අපි ගමු මම ඔයාලට පෙන්නන්න මෙතන පේලියෝ ඩයට් එක තියෙනවා. පේලියෝ ඩයට් එක මේ කිටෝන එකට වගේ පොඩ්ඩක් සමානකම් තියෙන ගොඩක් අය පටලව ගන්න මේක කිටෝන ඩයට් ප්ලෑන් එක වගේනේ කියලා. ඇත්තට මේක වෙනස් වෙන්නේ පේලියෝ ඩයට් එකේදී ඔයාලට මුහුදු ආහාර කන්නට පුළුවන්. ඒ වගේම කොළ ಜಾති, ඒ වගේම ඇට ಜಾති, මාළු, ඒ වගේ ගොඩක් ආහාර පේලියෝ ඩයට් එකේදී ඔයාලට කන්නට පුළුවන්. ඒ වගේම පේලියෝ ඩයට් එකේදී ඔයාලට කන්නට බෑ මේ ඔය කෘත්‍රිම විදියට හදපු සීනි, ඒ වගේම අධික විදියට ලුණු, ඒ වගේ කෑම වලට පේලියෝ ඩයට් එකේදී කන්නට බෑ. එතකොට ඔයා මේ කිටෝන් ඩයට් එකේදී සමහර පේලියෝ ඩයට් එකේදී කන්නට බැරි කෑම කිටෝ ඩයට් එකේදී කන්නට පුළුවන්. ඒ හින්දා කිටෝ ඩයට් එක පේලියෝ ඩයට් එකෙන් වෙනස් වෙන්නේ එක සමාන කෑම තිබ්බට පේලියෝ ඩයට් එකේ කන්න එපා කියන සමහර කෑම කිටෝ ඩයට් එකේදී කන්නට පුළුවන්. ගොඩක් වෙලාවල් වලට ඔය රනිල කුලයට අයිති භෝග වර්ග, එතකොට සමහර භෝග වර්ග මේ කිටෝ ඩයට් එකේදී සමහර වෙලාවල් වලට කන්න පුළුවන්. පේලියෝ ඩයට් එකේ සමහර වෙලාවට කන්න එපා කියනවා. ඒ වගේ වෙනස් විදිහට මේ ආහාර තෝරා ගන්න සිද්ධ වෙනවා කිටෝ ඩයට් එකට ගියාම. ඒ වගේම මේ පේලියෝ ඩයට් එක කිටෝ ඩයට් එකේ වෙනස් වෙන්නේ පේලියෝ ඩයට් එකේදී මේ කාබෝහයිඩ්‍රේට් මේ ඉතාමත් කාබෝහයිඩ්‍රේට් අඩුවෙන් නෙමෙයි ගන්න, කාබෝහයිඩ්‍රේට් වැඩිපුර ගන්නවා. ඒ වගේම මේ කෑම සමාන වුණාට මේ දෙකේම කන කෑම සමාන වුණාට ඒගොල්ලෝ ගන්න කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ප්‍රතිශතාත්මක වශයෙන් වැඩි. ඒ වගේම එයාගේ ෆැට් ප්‍රෝටීන් ටික මධ්‍යස්ථ මට්ටමේ දෙකම සමාන මට්ටමෙන් තමයි හුඟක් වෙලාවල් වලට ගන්න. ඒ වුණාට මේ කිටෝ ඩයට් එකේදී හැම වෙලෙම කතා කරන දේ තමයි ෆැට් ඉතාමත් ගොඩක් ගන්නවා, ෆැට් වැඩිපුරම ගන්නවා, කාබෝහයිඩ්‍රේට් ඉතාමත් අඩුයි, ප්‍රෝටීන් මධ්‍යස්ථ මට්ටමේ තමයි තියෙන්නේ කියලා. ඒ වගේම කිටෝ ඩයට් එකට ගොඩාක්ම සමාන වෙන තව ඩයට් එකක් තමයි මේ මෙතන කතා කරන්නේ ඇට්නියස් ඩයට් එක. එතකොට මේ ඩයට් එකේ මේ ඇට්නියස් ඩයට් එකේ වෙනස තමයි මේ එකේ මේ ඇත්තටම වෙනසක් නැහැ වගේ බැලුමටම මේ ඒකේ ඔයා ගන්න ලබන මේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ඉතාමත් අඩුයි. කිටෝ ඩයට් එකේ වගේම තමයි. ඒ වුණාට ඇට්නියස් ඩයට් එකේදී ඔයා කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ඉතාමත් අඩු වුණාට මේ ඇට්නියස් ඩයට් එකේදී ප්‍රෝටීන් වාට ගන්න කියන්නේ නැහැ, ඉතාමත් අඩුයි. ප්‍රෝටීන් වාට ප්‍රතිශතාත්මක වශයෙන් සාමාන්‍ය මට්ටමකට ගන්න පුළුවන්. මෙච්චරක් ගන්න කියලා නීතියක් දාන්නේ නැහැ. ඒ වුණාට කිටෝ ඩයට් එකේදී ඔයා මධ්‍යස්ථ මට්ටමේ ප්‍රෝටීන් ප්‍රමාණයක් තමයි ලබා ගන්න. මොකද ප්‍රෝටීන් කියන්නේ ප්‍රෝටීන් වැඩිපුර ගත්තාම ප්‍රෝටීන් වලින් ග්ලූකෝස් නිෂ්පාදනය වෙනවා. ග්ලූකෝස් නිෂ්පාදනය වුණාම ඒ අපේ ශක්ති ප්‍රභවය වෙනස් වෙනවා. මොකද කිටෝ ශක්ති ප්‍රභවය අපි කිටෝන වලින් තමයි බර අඩු කරගන්න උත්සාහ කරන්නේ. එතකොට එතන ප්‍රශ්නයක් වෙනවා. මොකද ග්ලූකෝස් ඇඟට යනවා කියන්නේ ග්ලූකෝස් වැඩි වෙනවා කියන්නේ අපේ ශක්ති ප්‍රභවයන් එතනින් වෙනස් වෙනවා. ඒ නිසා කිටෝන එක වෙනස් වෙන්නේ අන්න ඒකයි. මොකද කිටෝන එකේදී කොයි වෙලේකවත් ග්ලූකෝස් ගැන කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ කතා කරන්නේ කිටෝන ගැන. ග්ලූකෝස් ඉතාමත් අඩුවෙන් තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඒ නිසා කිටෝ ශක්ති ප්‍රභවය කතා කරන හැමතිස්සෙම කිටෝන ගැන. ඉතින් ඒකත් වෙනස් වෙන්නේ එහෙම තමයි. ඉතින් මේ කිටෝන ශක්ති ප්‍රභවය ගැන කතා කරද්දී කිටෝන ශක්ති ප්‍රභවයෙන් ඇත්තටම කෙට්ටු වෙන්න ඉතාමත් පහසුයි. කිටෝන ශක්ති ප්‍රභවයෙන් කෙට්ටු වෙන්න නම් අංක 1ටම වෙන්න ඕනේ. කිටෝසිස් තත්ත්වයට ඔයා එන්නට ඕනේ. කිටෝසිස් තත්ත්වයට ආවහම ඔයා ඉතාමත් වේගයෙන් ඔයාගේ බර අඩු වෙනවා. මේකෙන් ගොඩාක් වාසි තියෙනවා. අපේ ශරීරයේ ග්ලූකෝස් මට්ටම ඉතාමත් වේගයෙන් අඩු වෙනවා. මොකද ඉන්සුලින් ප්‍රමාණය අඩු වෙන නිසා. ඒ වගේම නිරන්තරයෙන් ඇති වෙන බඩගින්න අපිට හැමතිස්සෙම සාමාන්‍ය බඩගින්න දැනෙනවා. ඒ බඩගින්න නැති වෙලා කෑමට තියෙන රුචිය අඩු වෙනවා. ඒ වගේම ශරීරයේ බර වේගයෙන් අඩු වෙනවා. ශරීරයේ බර වේගයෙන් අඩු වෙනවා. ඒ වගේම ශරීරයේ ගබඩා කරපු මේදය මේ කිටෝසිස් තත්ත්වයේදී ශරීරයේ ගබඩා කරපු මේදය දහණය වෙනවා. ඒ වගේම මේ දහණය වීමේ හැකියාව නිසා තමයි වාගේ බර අඩු වෙන්නේ. ඒ වගේම රුධිර පීඩනය අඩු වෙනවා. පිළිකා සෛල විනාශ වෙන එක ඉතාමත් මේකේ තියෙන ඉතාමත් ලොකුම වාසියක් විදිහට මම දකින්නේ මේ පිළිකා සෛල විනාශ වෙන එක. මොකද අද ලෝකයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි පිළිකාව. ඒ නිසා මේ පිළිකාවන් නිසා ඒකට ගොඩාක් හොඳ ඩයට් ප්ලෑන් එකක් විදිහට හඳුන්වන්න පුළුවන් මේ කිටෝ ඩයට් ප්ලෑන් එකේ. වගේම ඒකෙන් වාගේ මනසට
හොඳ මනස ක්ලියර් වෙනවා. ඔයාට හොඳ මානසික සහනයක් ලැබෙන හොඳ ඩයට් ප්ලෑන් එකක්. මේ ඩයට් ප්ලෑන් එක අද නූතන ලෝකයේ අදහගෙන වගේ කතා කරාට මේක ඇත්තට ගොඩක් පරණ ඩයට් ප්ලෑන් එකක්. මොකද මේක ගැන මේ ඩයට් ප්ලෑන් එක කිටෝ කියලා කතා කරේ නැති වුණාට මේ කිටෝ ඩයට් ප්ලෑන් එක කලේ අපේ ආදිකාවේ මුතුන් මිත්තන්. ඒ කියන්නේ අපි දඩයන් යුගයේ ඉඳද්දී අපි ආහාර එකතු කරන ක්‍රමයක් තමයි ඒ කාලේ තිබ්බේ. ඒ කියන්නේ අපි මස් මාළු මස් ඒ වගේම ඇට වර්ග ඒ වගේම පළතුරු එක්කව කරලා ආහාරයට ගත්තා. ඒ ආහාර පාලන ක්‍රම ඒ ආහාර ක්‍රමයන් වලදී වැඩිපුරම අපි ෆැට් භාවිතා කරේ නැහැ. වැඩිපුරම අපි කාබෝහයිඩ්‍රේට් භාවිතා කරන්නේ. අපි වැඩිපුරම භාවිතා කරේ ෆැට්. ෆැට් කියන්නේ අපි මස් වලින් මේ ඇට වලින් එන මේදේ සහිත ආහාර තමයි ගත්තේ. අපි ගොඩක් මේදේ සහිත ආහාර ගත්ත නිසා අපිට පුළුවන් වුණා ඒවා ශක්තිය ලෙස ඇඟේ ගබඩා වෙන හින්දා ගොඩක් වෙලාවක් කන්නේ නැතුව ඉන්න. ආහාර වේලක් අතර තව යම්කිසි කාලයක් ඉන්න. ඉතින් හැමතිස්සම කැම රුචිකත්වය නිරන්තරයෙන් දැනන කාබෝහයිඩ්‍රේට් බඩගින්න ඒ කාලේ දැනුනේ නැහැ. ඒක ඇත්තටම තමත් සෞඛ්‍යමත් ක්‍රමයක්. ඒක එහෙම වුණා කියලා ආදි කාලේ මේ දඩයන් යුගයේ හිටපු අය කිටෝසිස් තත්ත්වයට ගියා කියලා කියන්නට බෑ. මොකද ඒගොල්ලන්ට අතර අහු වෙන ඕන දෙයක් ඒගොල්ලෝ කෑවා. අලජාතිත් කෑවා. ඉතින් කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර ගත්තා. ඉතින් ඒගොල්ලෝ කිටෝසිස් තත්ත්වයට ආවේ නැහැ. ඒ වුණාට ඒගොල්ලෝ දන්නේම නැති වුණාට ඒගොල්ලෝ වෛද්‍ය මේ විද්‍යාවෙන් කිව්වේ නැති වුණාට ඒක ගැන දන්නේ නැති වුණාට ඒගොල්ලෝ යම් ආකාරයක කිටෝ තත්ත්වයක තමයි හිටියේ. යම් ආකාරයක හොඳ ආහාර ක්‍රමයක් තමයි තිබ්බේ ඒගොල්ලන්ට. ඒ හින්දා ඒගොල්ලෝ ශරීර සෞඛ්‍යයෙන් හොඳට හිටියා. ඉතින් මේ අද කතා කරන්න ලබන්නේ මේ කිටෝ තත්ත්වයේදී සම්පූර්ණයෙන්ම කාබෝහයිඩ්‍රේට් අඩුවෙන් තමයි ගන්නෙ. කාබෝහයිඩ්‍රේට් කන්නෙම නැහැ. එතකොට කාබෝහයිඩ්‍රේට් කන්නේ නැති වුණාම ඔයා වැඩිපුරම ෆැට් ගන්නවා. ෆැට් වැඩි වෙන තරමට කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් අඩු වෙන තරමට තමයි කිටෝන ප්‍රමාණය වැඩි වෙන්නේ. කිටෝන ප්‍රමාණය වැඩි වීමත් සමග තමයි කිටෝසිස් තත්ත්වයට එන්නේ. කිටෝසිස් තත්ත්වයට ආවට පස්සේ ඔයාව ඉතාමත් වේගයෙන් ඔයාගේ බර අඩු වෙනවා. ඉතින් මේ කිටෝ ඩයට් ප්ලෑන් එක ගැන කතා කරද්දී ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි කිටෝ ඩයට් ප්ලෑන් එකක් කරද්දී කොහොමද කන්නේ කියලා. කිටෝ ඩයට් ප්ලෑන් එකක් කරද්දී කෑම ගන්න විදිහක් තියෙනවා. ඒ කියන්නේ වැඩිපුරම ගන්න අපි ෆැට් සහිත ආහාර. හැබැයි ෆැට් සහිත ආහාර ගද්දිත් අපි බලන්නට ඕනේ මොන ආහාරද ගන්න කියලා. ඒකත් සාපේක්ෂව වෙනස් වෙනවා. අපි කියමුකෝ සම්තෘප්ත ආහාර ගන්නවා කියලා. සම්තෘප්ත ආහාර ගන්නවා නම් ඒ ආහාර වලින් ඔයාට මොකද වෙන්නේ? ඒ ආහාර සියරම ගන්න පුළුවන්ද කියලා කිටෝ ආහාර ලෙස. ඇත්තටම සම්තෘප්ත ආහාර ගන්නවා නම් ඒකෙන් ඔයා ඒවා පෝෂ්‍යදායී ඇත්තටම හොඳ ආහාර. ඒවෙන් ඇත්තටම ඒවා වෙන ආහාර පාලන ක්‍රමයන් වලදී හොඳ ආහාර. ඒ වුණාට මේ ආහාර පාලන ක්‍රමයේදී ඒකේ සමහර ආහාර ගැලපෙන්නේ නැහැ. අපි කියමුකෝ අපි මේ අපිට අලිගඩ peer කන්නට පුළුවන්. ඒ වගේම අපිට මාළු කන්නට පුළුවන්. ඒ වගේම අපිට මස් කන්නට පුළුවන්. කොළ ಜಾති කන්න පුළුවන්. ඇට වර්ග කන්නට පුළුවන්. කිරි සහිත ආහාර කන්නට පුළුවන්. ඒ සියල්ලම කන්නට පුළුවන්. හැබැයි සමහර ආහාර අපි කියමු කිරි අපි දැන් ගෙදර බොන පිටිකිරි එක ගත්තාම ඒක ඇත්තටම අලුතෙන් සැකසෝ දෙයක්. ඒක සමහරවිට අපි දන්නේ නැහැ ඒක මේ ස්වභාවික විදිහට තනකොළ කාපු හරක්ගෙන් ස්වභාවික විදිහට ගන්න කිරිද. එතකොට ඒක අපි හරම් මස් කනවා නම් ඒක ස්වභාවික විදිහට ජීවත් වෙච්ච හරකෙක්ද ස්වභාවික විදිහට ජීවත් වෙච්ච කුකුලෙක්ද හෝමෝන ඒ වගේම કૃත්‍රිම විදිහට කෘත්‍රිම ආහාර දීලා හදපු නැති සතෙක්ද ඒ සතාගෙන්ද කියන එක අපි දන්නේ නැහැ. ඒවා කෘත්‍රිම විදිහට හදනවා නම් ඒක ට්‍රාන්ස් ෆුඩ් වගේ වෙනවා නම් ඔයාලට ගැලපෙන්නේ නැහැ. ඔයාගේ කිටෝ ආහාර වලට ගැලපෙන්නේ නැහැ. ඔයා කිටෝ ආහාර වේලක් ගන්නවා නම් ඔයාලට හුඟක් වෙලාවට තෝරගන්නට ඕනේ. ගොඩක් කල්පනා කරන්නට ඕනේ. ඔයා ලොකු අවබෝධයකින් ඉන්න ඕනේ. ඔයාගේ ආහාර වේල පිළිබඳ ඔයාලට කන්නට පුළුවන් දේවල් පිළිබඳ. ඒ නිසා ඒක ගැන අවබෝධයෙන් ඉන්නේ නැතුව ඔයාට ඒ ආහාර වේල කරන්න බෑ. ගොඩක් අය කිටෝ ආහාර වේලක් තෝරාගද්දි ගොඩක් අය පටලව ගන්නවා. ඒගොල්ලෝ වැඩිපුර ප්‍රෝටීන් කනවා. ඒකෙන් වෙන්නේ ප්‍රෝටීන් එකේ වැඩි වෙච්ච ගමන් ග්ලූකෝස් මේ නිෂ්පාදනය වෙනවා. ග්ලයිකෝසියස් තත්ත්වයට ගියාට පස්සේ ඔයාට වෙන්නේ ඔයාගේ මේ අක්මාවේ ඒ වගේම පේශි සෛලවල ඔයාගේ ගොඩාක් ග්ලයිකෝජන් තැන්පත් වෙනවා. ඒක එතකොට වෙනස්ම කතාවක්. ඒක මේ ශක්ති ප්‍රභවය වෙනස් වෙනවා. එතකොට ඔයාගේ කිටෝසිස් තත්ත්වයට ඔයා යන්නේ නැහැ. ඒ නිසා මේ හැමතිස්සෙම ඔයා මේ ආහාර තෝරාගත්තී ප්‍රෝටීන් මධ්‍යස්ථ මට්ටමේ තියන්නට ඕනේ. ප්‍රෝටීන් මධ්‍යස්ථ මට්ටමේ තියෙන්නට ඕනේ. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් ඉතාමත් ලෝ වෙන්නට ඕනේ. වැඩිපුර ෆැට් වෙන්නට ඕනේ. තෝරා ගන්න ෆැට් ට්‍රාන්ස්පෝර්ට් වෙන්නේ නැහැ. ඕනම ඩයට් ප්ලෑන් එකක් කියන ට්‍රාන්ස්පෝර්ට් ගන්න එපා කියලා. මොකද ඒවා අලුතෙන් මිනිසා විසින් නිෂ්පාදනය කරපු ආහාරය කියන්නේ. ඒ කියන්නේ සොසේජස් ಜಾති, බේකන් ಜಾති,
ඒ වගේ මිනිසා විසින් නිෂ්පාදනය කරපු ආහාර නැවත නිෂ්පාදනය කරපු ආහාර කන්න එපා කියලා ඕනම ඩයට් ප්ලෑන් එකක් තියෙනවා. ඒවා මේ කිටෝ ආහාර වේලෙත් කන්නට බෑ. මේ කිටෝ ආහාර වේලකදී වාට ගොඩාක් හොඳයි අලිගැට peer જાති, ඇට වර්ග මේ ඒ වගේම සමහර වෙලාවල් වලට ධාන්‍ය වර්ග කන්න එපා කියනවා කිටෝ ආහාර වලදී. ඒ වගේම ගොඩාක්ම සීනි තියෙන මේ කාබෝහයිඩ්‍රේට් ගොඩක් තියෙන පළතුරු ಜಾති මේ කිටෝ ආහාර වලට ගන්න එපා කියනවා. ගොඩක් සීනි සහිත පළතුරු ಜಾති ගන්න එපා කියනවා. මොකද ඒවෙන් වෙන්නේ සීනි ප්‍රමාණය වැඩි වෙලා අර මම කියපු මේ විදියට ශක්ති ප්‍රභේය වෙනස් වෙනවා. කිටෝසිස් තත්ත්වයට යන්නේ නැහැ. ඒ නිසා ඔයා තෝරගන්නට ඕනේ ඔයා ගන්න ආහාර මොනවද කියලා කිටෝ ආහාර වේලක් කරගෙන යද්දී ඒ වගේම අනිවාර්යයෙන්ම මේ කිටෝ ආහාර වේල මේ ගද්දී අනිත් එක තමයි බලන්න ඕන සාමාන්‍යයෙන් අපි මේදේනේ කන්නේ. ඒ කියන්නේ ගොඩක් ෆැට් ගන්න හින්දා ෆැට් කියන්නේ ගොඩක් කැලරි තියෙනවා කාබෝහයිඩ්‍රේට් වලටයි ප්‍රෝටීන් වලටයි වඩා වැඩිපුර ෆැට් එක තියෙන්නේ මේ ෆැට් වල තමයි කැලරිස් තියෙන්නේ. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් වලයි ප්‍රෝටීන් වලයි ෆැට් ග්‍රෑම් මේ කැලරිස් ග්‍රෑම් හෙක් කැලරිස් තියෙන්නේ 4යි. ඒ වගේම මේ ෆැට් වල ග්‍රෑම් හෙක් කැලරිස් 9ක් තියෙනවා. ඒ හින්දා අනිත් දේවල් දෙකටම වඩා මේ ෆැට් වල කැලරිස් වැඩි. ඒ හින්දා කැලරි අඩු ඒ වගේම හොඳ ෆැට් තියෙන ආහාර තමයි ඔයා මේ කිටෝ ආහාර වේලකදී ගන්නට ඕනේ. ඒකෙදී ඔයා ෆැට් ගද්දිත් නැවත සැකසූ ආහාර ට්‍රාන්ස්පෝර්ට් වලට යන්නේ නැතුව ස්වභාවික ආහාර වලට කොළ ಜಾති වලට අලිගැට peer එතකොට ඇට වර්ග මාළු ඒ වගේ ආහාර වලට යන්න. කිරි ගන්නවා නම් ඔයාලට හොඳයි එළ කිරි වගේ කියන්නේ ස්වභාවික විදියට එන කිරි ස්වභාවික විදියට එන මස් ඒ වගේ ආහාර ගන්න. ඒවා කිටෝ ආහාර වලට පාවිච්චි කරන්න ඉතාමත් හොඳයි. අධික විදියට ඔයාලට ඒ වගේන් එන ෆැට් මේදය ගන්න ඕනේ. මේදය වැඩි වෙන තරමට තමයි ඔයාගේ කිටෝ නිෂ්පාදනය වෙන්නේ. ඒක කිටෝසිස් තත්ත්වයට යන්න නම් ප්‍රෝටීන් ඉතාමත් මධ්‍යස්ථ මට්ටමේ තියලා කාබෝහයිඩ්‍රේට් ඉතාමත් අඩු කරන්නට ඕනේ. ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් අඩු වෙගෙන යද්දී ඔයාගේ කිටෝන වැඩි වෙලා ඔයා කිටෝසිස් තත්ත්වයට ගිහිලා ඔයා වේගෙන් බරණ වෙනවා. ඒක දවසින් දෙකකින් වෙන දෙයක් නෙමෙයි. ඒකට යම්කිසි කාලයක් ඕනේ ඔයාගේ ශරීරයට. ඒ නිසා ඔයා යම්කිසි කාලයක් ගියාට පස්සේ ඒක සිදු වෙන දෙයක්. ඒක ජීව විද්‍යාත්මක දෙයක්. ඒක මේ එකපාරට ඇති වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා ඒකට ඉඩ දෙන්න ශරීරයට කිටෝසිස් තත්ත්වයට යන්නට. ඒ නිසා ඔයා ආහාර තෝරගෙන හරි ආහාර වේලක් තෝරගෙන කරගෙන යන්න. සාමාන්‍යයෙන් මේ කිටෝ ආහාර වේලක් තෝරා ගන්න ඇත්තටම ලේසි නෑ. ඒක ටිකක් අමාරුයි. මොකද මේ හුඟක් අය පටලව ගන්න නිසා මම ඉස්සරහට වීඩියෝ වලින් මම ඔයගොල්ලන්ට කිටෝ ආහාර මොනවද ඔයාට කිටෝ එහෙකට යන්න පුළුවන් ගැලපෙන ආහාර මොනවද කියලා මම ඔයගොල්ලන්ට ආහාර ලිස්ට් එකක් දෙන්නම්. ඔයා ඒවා බලලා ඔයාට මේ තෝරගෙන ඒ ආහාර ගන්න. අනිත් එක මේ අද මේ කිටෝ ගැන කතා කරාට මේ කිටෝ කියන්නේ ඇත්තටම ගොඩාක් කතා කරන්න ඕනේ මේ ඩයට් ප්ලෑන් එක. මේක ගොඩක් ඉගෙන ගන්නට ඕනේ, දැනගන්නට ඕනේ. මේ ඒ නිසා ඔයා කරන දේ ගැන අවබෝධයෙන් හරියට කරන්නේ නැත්නම් මේකේ ප්‍රතිඵලය ඔයාට අවශ්‍ය කරන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. මොකද කාබෝහයිඩ්‍රේට් ඩයට් ප්ලෑන් වගේ නෙමෙයි. මේක ටිකක් වෙනස් හින්දාම තමයි ඒක දැනගන්නට ඕනේ. මොකද ඒකෙන් ඔයා කිටෝසිස් තත්ත්වයට යන්නේ නැත්නම් වැඩක් නැහැ. ඒක කොච්චර මහන්සිලා ඔයා කළා. ඒ නිසා ඔයා පොඩ්ඩක් පුරුදු වෙන්න, ටිකක් බලන්න, කල්පනා කරලා බලන්න. ඔයා කරන ඩයට් ප්ලෑන් එක ඔයාලට හරියට කරන්න පුළුවන්ද කියලා. අනිත් එක කියන්න ඕනේ මේ කිටෝ ගැන ගොඩක් විවේචන කරන අය ගොඩක් වෙලාවට කියන්නේ මේකෙන් මේ ෆැට් මෙච්චර ගත්තාම හොඳ නැහැ කියලා මේ සමහර රෝග වලට. ඉතින් ඒකත් පුද්ගලයාට සාපේක්ෂව වෙනස් වෙනවා. මේ කිටෝ ආහාරවල සමහර ආහාර, ඒ කියන්නේ අපි කියමුකෝ මේ පෝෂක සපිරි සමහර ආහාර ධාන්‍ය වර්ග වගේ ධාන්‍ය වර්ග වැඩි කන්න කියන්නේ නැහැ කිටෝ ආහාර වලට. මොකද ධාන්‍ය වර්ග වල ෆැට් එක මේට වඩා ධාන්‍ය වර්ග වල කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි. මොකද ඒක හොඳයි අපි හයි කාබෝහයිඩ්‍රේට් ඩයට් ප්ලෑන් එකක්, ලෝ ෆැට් ඩයට් ප්ලෑන් එකක් කරනවා. මොකද එතකොට කාබෝහයිඩ්‍රේට් අපිට ගන්න ඕනේ. ඒ වුණාට කිටෝ ආහාර වේලකදී අපි කාබෝහයිඩ්‍රේට් ගන්න. ඒ හින්දා අපි කාබෝහයිඩ්‍රේට් පුළුවන් තරම් අඩු කරනවා. ඒ නිසා ඒවා තව ඩයට් ප්ලෑන් එකකට හොඳ වෙන්න පුළුවන්. ඒ වගේම කිටෝ ආහාර වලට ගැලපෙන්න තියෙන්න පුළුවන්. එහෙම කියලා ඒවා එම ආහාර හොඳ නැහැ කියනවා නෙමෙයි. එම ආහාර හොඳයි. හැබැයි ඒ ආහාර ඔයාගේ ඩයට් ප්ලෑන් එකට අනුව ගැලපෙන්නට ඕනේ. ඒක සාපේක්ෂව වෙනස් වෙනවා. තව ඩයට් ප්ලෑන් එකකට හොඳ දේ මේ ඩයට් ප්ලෑන් එකට හොඳ නැති වෙන්න පුළුවන්. තව පුද්ගලයෙක්ගේ ශරීරයට ගැලපෙන්නේ නැති දේවල් තව පුද්ගලයෙක්ගේ ශරීරයකට ගැලපෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒක සාපේක්ෂව වෙනස් වෙන දෙයක්. ඔයාලා ඩයට් ප්ලෑන් එකක් තෝරාගද්දී අනිවාර්යයෙන්ම ඔයා ඒක ගැන දැනගන්නට ඕනේ. ඔයාලට ගැලපෙන එකක් තෝරගන්නට ඕනේ. ඒ වගේම ඩයට් ප්ලෑන් එක විදිහට කිටෝ තෝරගන්න නම් ඔයාගේ අංක 1 ඔයාගේ ශරීර සෞඛ්‍ය ගැන ඔයා හිතන්නට ඕනේ. ඔයාට ප්‍රෙෂර් තියෙනවා නම් කොලෙස්ටරෝල් දියවැඩියාව sugar, heart problem, ඒ වගේම ඔයා කිරි දෙන අම්මා කෙනෙක් නම් ඒ වගේම ඔයා මේ
අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඒ වගේ අයට ඇත්තටම මේ කිටෝ ඩයට් ප්ලෑන් එකට යන්න එපා කියලා මම කියන්නේ. සාමාන්‍යයෙන් මේ අපි හොඳ ශරීර සෞඛ්‍ය හොඳ මට්ටම අපේ නැත්තම් අපි ඩයට් ප්ලෑන් එකකට යන්නේ නැතුව සාමාන්‍ය විදිහට අපි ශරීරය පවත්වාගෙන සාමාන්‍ය ආහාර වේලක් අරගෙන අපි යම්කිසි මට්ටමකට ආවට පස්සේ අපිට අපේ ශරීර සෞඛ්‍ය අපි හොඳ මට්ටමකට ආවට පස්සේ තමයි අපි තෝරගන්න ඕනේ අපේ ජීවිතයට අපිට ගැලපෙන ඩයට් ප්ලෑන් එක. ඒ නිසා ඔයා එකපාරක් නෙමෙයි 10 පාරක් හිතලා ඔයා ඩයට් ප්ලෑන් එක තෝරගන්න. මොකද ඒක කරන්නේ ඔයාගේ ශරීරයට ඒකෙන් වෙන්නේ ඔයාගේ ඇඟේ ලොකු වෙනසක්. ඒ නිසා ඒක හරි දේ තෝරගන්න. ඒ නිසා මම මේ ඔයාලට මීට කලින් කියලා දුන්න ඩයට් ප්ලෑන් එක අද කියලා දෙන එකත් ගොඩාක් හොඳ ඩයට් ප්ලෑන් මේවට ඇත්තටම කෙට්ටු වෙනවා. ඉතාමත් සාර්ථකයි. හැබැයි ඒක තෝරගත්ත ඒක හරියට තෝරගන්නට ඕනේ. කරගෙන යද්දී ඒක හරියට කරගෙන යන්න ඕනේ. එහෙමනම් අද වීඩියෝ එකෙන් අපි කතා කරා කීටෝ ඩයට් ප්ලෑන් එක ගැන. මේ වගේ තවත් ඩයට් ප්ලෑන් කිහිපයක් ගැන මම ඉස්සරහට ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒ වගේම මේ කීටෝ එක ගැන තව ගොඩාක් ඉස්සරහට කතා කරන්නට ඕනේ. කීටෝ එක කොහොමද කරගෙන යන්නේ ඉස්සරහට ඒවට කන්න බොන්න ඕනේ කෑම. ඒකේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ ගැන මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. එහෙමනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්. ස්තුතියි.